උදායිර වැඩසටහනේ ඔබ කැමතිම විශේෂාංගයක් එක්ක තමයි ඔබ මේ එකතු වෙන්නට සූදානම් වෙන්නේ. උදායිරේ සහෘදයා විශේෂාංගය. අද දවසේ උදායිරේ සහෘදයා විශේෂාංගයේ වෙනසක් තියෙනවා. හැමදාම වගේම ඔබ කැමති ඔබ ආස කරන මාතෘකාවක් ගැන නම් තමයි කතා කරන්නේ. හැබැයි අද දවසේ වෙනස මොකක්ද කියලා මං හිතන්නේ මම කියනවට වඩා ඔබට දැක බලා ගන්න සලස්සන එක තමයි වඩා හොඳ. ඉවසිල්ලෙන් ඉන්න. අපි හැමදේම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම්. මේ උදායිරේ සහෘදයා විශේෂාංගය. උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අද අපි කතා කරන්නේ අපි හැමෝටම ජීවිතයේ ඉතාමත්ම සමීප මාතෘකාවක් ගැන. සංගීතය. සංගීතය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මං ඔබට කියන්න යන්නේ නෑ. මට එහෙම කියන්නත් බෑ. මොකද අපි ඉපදිච්ච දවසේ ඉඳන් ඉපදෙන්න කලින් ඉඳන් හදවත ගැහෙන රිද්මයේ ඉඳන් අපි රිද්මයට සංගීතයට බැඳිච්ච මිනිස්සු. ඉතින් සංගීතය ගැන කතා කරන්න මෙන්න මෙයාට පුළුවන් මෙන්න මෙයාට බෑ එහෙම අපිට වෙන් කරන්නත් බෑ. ඕන කෙනෙක්ට සංගීතය රස විඳින්න පුළුවන්, සංගීතය ගැන කතා කරන්න පුළුවන්, සංගීත නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි අද දවසේ සහෘදයා විශේෂාංගයත් එක්ක එකතු වෙන විශේෂ ආරාධිතයා කවුද කියලා හඳුන්වා දෙන්න. අද දවසේ උදායිරේ සහෘදයා විශේෂාංගයත් එක්ක එකතු වෙන්නේ දිබිලදෙණියේ මහානාම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වෙන්නේ සංගීතය ගැන අද දවසේ කතා කරන්න. හැමදාමත් ඔබ ස්වාමීන් වහන්සේ නමක් සමඟ මේ විදිහට සාකච්ඡාවක් පැවැත්වෙනකොට එක්කො දහම් කරුණක් එහෙම නැත්නම්
ඔබේ දහම් ගැටලුවකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. හැබැයි අද දවසේ වෙනසක් තියෙනවා. ඒ සංගීතය ගැන සංගීතයත් එක්ක කොහොමද අපි අධ්‍යාත්මික සොයක් විඳින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරන්නට සූදානම්. ස්වාමීන් වහන්සේ මට දැනගන්නට අවශ්‍යයි කොහොමද මේ සංගීතයයි බුදු දහමයි අධ්‍යාත්මයයි මේ හැම දෙයක්ම එකට බැඳෙන්නේ. බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළවෙනියෙන්ම බුදු දහම සහ සංගීතය කියන්නේ මාතෘකා දෙකක්. මේ මාතෘකා දෙක එකට බැඳෙන ප්‍රධානම සාධකය තමයි පරිසරය. යමෙක් පරිසරය හා සම්බන්ධ වෙනවා නම් පරිසරය විඳින්න පුළුවන් නම් පරිසරයේ ශබ්දය අහන්න හුරු වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට සංගීතය විඳින්න පුළුවන්. ඒතර බුදුදහම කියලා කියන්නේ අපි කතා කරන විදිහට දර්ශනයක් වුණාට ඒ දර්ශනය ඇතුලේ සෝබාදහම විඳින්නේ කොහොමද කියලා, ඒ වගේම සෝබාදහම කමටහනක් කරගන්නේ කොහොමද කියන කාරණය ගැන ඊටාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉතින් බුදුදහම සහ සංගීතය සම්බන්ධ වෙන්නේ අර මම කියපු කමටහන කියන කාරණයක් එක්ක ඒ දෙක එකට සම්බන්ධ කරන පාලම යා කරන කේන්ද්‍රස්ථානය පරිසරය කියන සාධකයත් එක්ක කාරණයක් එක්ක තමයි බුදුදහම හා සම්බන්ධ වෙන්නේ. හරි. දැන් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනි තවත් කාරණාවක් තමයි ඔබ වහන්සේ කොහොමද මේ වගේ ශාස්ත්‍රයකට පිවිසෙන්නේ? ඒ කියන්නේ අපි මේ දේ අපිට නුහුරු දෙයක්. ඇත්තටම අපිට ස්වාමීන් වහන්සේ නමක් මේ වගේ සංගීත නිර්මාණ කරනවා, ඒ වගේම ගීත නිර්මාණය කරනවා. මේ වගේ දේවල් අපිට නිතර අහන්න දකින්න ලැබෙන දේවල් නෙවෙයි. ඔබ වහන්සේ කොහොමද මේ වගේ දෙයකට පැමිණෙන්නේ? කුඩා කාලේ ඉඳලම මේ පරිසරය සහ ඒ වගේම මේ තිබෙන සමාජමය ගැටලු, ඒ වගේම කලාව සාහිත්‍ය පිළිබඳව තිබෙන අවධානය සහ අවබෝධය සහ උනන්දුව නිසා තමයි සංගීතයට යොමු වෙන්නේ. ඉතින් සංගීතය කියන්නේ විශාල විෂයක්. ඉතින් ඒක මම හිතන්නේ තවත් මම අධ්‍යයනය කරනවා. ඉතින් මේක මම හිතන්නේ තවමත් මම මේක පරිශීලනය කරන ප්‍රගුණ කරනවා නිසා මම ඒක ගැන ලොකුවටම මම ඒක පිළිබඳ ප්‍රවීණයෙක්ද නැද්ද කියන කාරණේ සඳහන් කරන්නේ නැහැ. නමුත් මම ඒක තවමත් අධ්‍යයනය කරනවා. ඉතින් කුඩා කාලේ පටන්ම මම මේක අධ්‍යයනය කරමින් ඉන්නවා. මට ස්වාමීන් වහන්සේගෙන් තව දෙයක් අහන්න ඕනි කියලා හිතුණා. මේ ඔබ වහන්සේගේ සංගීත නිර්මාණ අනිත් නිර්මාණات එක්ක සසඳනකොට මම කියන්නේ අනිත් සියලුම නිර්මාණ නෙවෙයි, ලංකාවේ නිෂ්පාදනය වෙන අනිත් නිර්මාණات එක්ක සසඳනකොට ඒ සංගීත නිර්මාණවල වෙනසක් තියෙනවා. සමහර විට මට හිතෙන විදිහට ගොඩක් පරිසරයට අනුබද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වෙනස් සංගීත භාණ්ඩ යොදාගෙන තියෙනවා. ඇයි ඒ වගේ වෙනස් රටාවක් අනුගමනය කරන්නේ? මම හිතන්නේ ප්‍රශ්නයට උත්තරේ ඔයාගේ මේ ප්‍රශ්නය තුළම තිබ්බා කියලා. අපිට බොහෝ වෙලාවට හම්බෙන්නේ ඇත්තටම කිව්වා වගේ නිෂ්පාදන. මගේ තියෙන නිර්මාණ. ඉතින් ඒ නිසා නිෂ්පාදනයි නිර්මාණයි අතර ගැටණය තමයි අද මේ ලෝකේ තියෙන ප්‍රබලම ගැටලුව. දැන් යම්කිසි වෙනසක් ඒ තුල දකිනවා නම් නිර්මාණකරණය තුල ඒ නිර්මාණය ඒකේ සුවිශේෂී ගුණාංගයක් හරි එහෙම නැත්නම් ඒ නිර්මාණයේ අන්තර්ගතයේ වැදගත්කමක් හරි අපි දකිනවා නම් ඒක තමයි නිර්මාණයක තියෙන ගුණාත්මක භාවය. නමුත් වර්තමානයේ තියෙන බොහෝ නිර්මාණ වලට එහා ගියපු නිෂ්පාදන. ඉතින් ඒක ගැටලුවක් නෑ, ඒක වැරද්දක් නෙවෙයි. මොකද වාණිජමය පරමාර්ථات එක්ක නිෂ්පාදනය වෙන දේවල් නිසා මේ කාරණා දෙකක්. ඉතින් ඒ දෙක අපි පටලවා ගන්න නැතුව රස විඳින්න උත්සාහ කිරීම තමයි හරි දේ. ඉතින් යම්කිසි වෙනසක් ඒ වගේ දකින්න මම දන්නේ වෙනස්ද කියලා. වෙනසක් එහෙම දකිනවා නම් ඒක තමයි නිර්මාණකරුවාගේ සාර්ථකත්වය. ඉතින් මම පමණක් නෙවෙයි ලංකාවේ නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් රාශියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ නිර්මාණත් ඔය කියන ගුණාත්මක භාවයම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මෑත කාලයේදී මේ ඔබ වහන්සේ නිර්මාණය කරපු සංගීත කණ්ඩයක් Piece of Peace නේද? Peace for Peace. Peace for Peace. මේ Peace for Peace එකත් එක්ක අපි කතා කරොත් මොන වගේ දෙයක්ද ඔබ වහන්සේ නිර්මාණය තුලින් ලෝකෙට දෙන්න උත්සාහ කරේ?
ෆීස් ෆෝ ෆීස් කියන්නේ සංගීත කෘතියක් සංගීත සිනමාමය කෙටි සංගීත කෘතියක් එක ෆීස් ෆෝ ෆීස් නිර්මාණය වෙන්නේ සාමය සහ ආගමික සංහින්දියාව කියන කාරණා දෙකත් එක්ක. වර්තමාන ලෝකයේ සාමය සහ ආගමික ගෂ්ඨන පිළිබඳව අපේ රට වගේම ලෝකයේ ඉන්නේ විශාලමය අර්බුදමය තත්ත්වයක. සාමය අපි අපේක්ෂා කළාට සාමය අපිට ලබාගන්න අපි නොයෙකුත් අරගල කරනවා. අපි ආගමික සංහින්දියාවක් ගැන කතා කළාට ආගමික සංහින්දියාව කොහොම දුදා කරගන්න කියලා අපි තවමත් සාකච්ඡා කරනවා. ඉතින් මම කරපු පසුගිය ජාත්‍යන්තර සාමදිනය වෙනුවෙන් නිර්මාණය කරපු ෆීස් ෆෝ ෆීස් කියන සංගීත කෘතිය මේ කියන මාතෘකා දෙක පිළිබඳව අරමුණු කරගෙන කරපු නිර්මාණයක්. ඉතින් මේ කියන කාරණා දෙක තමයි මේ නිර්මාණය තුළ කතා වෙන්නේ. හරි ඒ වගේම මේ මම හිතන්නේ අපිට මේ නිර්මාණය නරඹන්නත් පුළුවන් වැඩසටහන අතරතුරේදී ඒ වගේම තමයි මේ දැන් ගීත නිර්මාණය සහ ගීත නිර්මාණය කියන කොටසදී ස්වාමීන් වහන්සේ මම ගොඩක් දකින්නේ ගීතවලට වඩා සංගීත නිර්මාණ ඔබ වහන්සේගේ අපිට දකින්න තියෙන ගීත නිර්මාණක් තියෙනවා. හැබැයි ගොඩක් දකින්න තියෙන සංගීත නිර්මාණ. මේ ගීතය සහ සංගීතය කියන දේ ලංකාවේ වෙනසක් සමහරට දකින්න අය හරි අඩුයි. අපි සංගීතය කියලා කියන්නේ ගොඩක් කලාවට ගීතයට. මේ ගීතය සහ සංගීතය කියන එක ඇත්තටම කොහොමද වෙනස්ව හරියට තේරුම් ගන්න සහ සංගීතය රස විඳින කෙනෙක් කොහොමද ගීතයෙන් මිදිලා සංගීතය රස විඳින්න පුරුදු වෙන්නේ? ඒක පුරුදු වෙන්න ඉතින් ඇත්තටම ඒක අපේ අධ්‍යාපන ක්‍රමවේදයේම තියෙන ගැටලුවක් විදිහට මම දකින්නේ. ගැටලුවටත් වඩා අපි පුරුදු වෙලා තියෙන ක්‍රමයේ ගැටලුවක්. අපිට වර්තමානයේ අපි අහන සහ දකින දේ මත පදනම්ව තමයි අපි යමක් ඉගෙන ගන්න. හැබැයි අපි ගවේෂණය කරමින් පර්යේෂණය කරමින් යමක් ඉගෙන ගන්න උත්සාහ කරන පිරිස ඉතාමත් අඩුයි. ඒ හේතුව හින්දා සංගීත නිර්මාණ කියලා කියන්නේ ඇත්තටම ගීතයකට එහා ගියපු නිර්මාණයක්. ඒකට හේතුව වචනයෙන් කියන්න බැරි වෙච්ච තැන ඉඳලා තමයි සංගීතය පටන් ගන්න. එතකොට වර්තමානයේ තියෙන ලෝකයේම තියෙන අර්බුදය සාමාන්‍ය ජනතාවගේ රසාස්වාදයේ තියෙන්නේ ගීතයත් සමග. වචනත් එක්ක සාහිත්‍යයත් එක්ක වචනවල අන්තර්ගතයේ තමන්ගේ ජීවිතයට බද්ධ වීම කියන කාරණයක් එක්ක සංගීතයේ තියෙන එතනින් එහාට ගිහපු පරිකල්පනමය හැකියාවන් රාශියක් එක්ක අපේ සංගීතයේ රස විඳින්න ඉගෙන ගන්න ඕනේ. ඒක තව ඒ පිළිබඳව ගවේෂණය කරන්න ඕනේ. හිතන්න ඕනේ. එතකොට එහෙම හිතන මිනිස්සු පිරිසක් නැති නිසා තමයි මම හිතන්නේ අපි කතා කරන මේ සංගීත නිර්මාණ රසවිඳින පිරිස අවමයි කියන කෑල්ල අපි කතා කරන්නේ. අපි කියන්නේ. හැබැයි මම හිතන්නේ ඒක මේ ලොකු අඩුපාඩුවක් නෙමෙයි. මොකද ක්‍රමක්‍රමයෙන් තමයි මිනිස්සු දියුණු වෙන්නේ. සාහිත්‍ය වුණත් සාහිත්‍ය පරිශීලනයේදී සරල සාහිත්‍යයේ ඉඳලා තමයි සංකීර්ණ සාහිත්‍ය කාරණා පිළිබඳව ඉගෙන ගනිමින් පරීක්ෂණ කරමින් යන්නේ. ඉතින් සංගීත නිර්මාණ කියන කෑල්ල ඒක ඊටාම බරපතල සහ මේ ගැඹුරු දෙයක් නිසා ඉතින් ක්‍රමක්‍රමයෙන් ඒකට හුරු වීමේ ප්‍රවණතාවයක් අපිට දකින්නට පුළුවන් ලෝකයේ සහ ලංකාවේ. ඉතින් අපි ඒක රස විඳින්න පිරිස අඩුයි කියනවා එක හරි නැත්තෙම නැහැ කියන්න බෑ. මොකද ඒ වගේ පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා වර්තමාන වෙනකොට. මම දැක්ක මේ ඔබ වහන්සේගේ YouTube නාලිකාවක් තියෙනවා. ඉතින් ඒ නාලිකාවත් එක්ක මම දැක්ක බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේ ඔබ කියන විදිහට සංගීතයේ රස විඳින්න කැමති පිරිසක්. සහ ඔවුන්ගේ අදහස් බැලුවම් පස්සේ හිතනවා ඔවුන් කැමති මේ වගේ නිර්මාණ තව හැදෙනවා නම් තව මේ වගේ මිනිස්සුන්ගේ ඔබ වහන්සේ සඳහන් කරා වගේ පරිකල්පනය වැඩි කරන්න පුළුවන් නිර්මාණ බිහි වෙනවා නම් කැමති. හැබැයි මට හිතෙනවා සමහර විට ඇත්තටම අර වාණිජ්‍ය අරමුණු එක්ක යන ගමනක් නිසා ඒ වගේ නිර්මාණ කෙනෙක් නිර්මාණය කරාට පස්සේ එයාට ලැබෙන වාණිජමය වටිනාකම නැති නිසා සමහර විට කෙනෙක් ඒ වගේ නිර්මාණ කරන්න පෙළඹෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේ හිතන්නේ ඒ වගේ දෙයක් ඇති කරන්න සමාජයේ ඒ වගේ ප්‍රවණතාවයක් ඇති කරන්න මොන වගේ ශේෂ්ත්‍රවලටද වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ?
මම හිතන්නේ ශේත්‍ර ගණනාවක් පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙන නෑ නිර්මාණකරුවෙක්. නිර්මාණකරුවෙක් හැම වෙලාවකදීම මම කල්පනා කරන මම මට තේරෙන විදිහ නිර්මාණකරුවා අරමුණු කරන්න ඕන අවධානයට ලක් කරන්න ඕන පළවෙනිම කාරණය තමයි නිර්මාණකරණය පිළිබඳ. දැන් අපිට වෙලා තියෙන ගැටලුව තමයි අපිට මේ තියෙන වාණිජමය ධාරාව පිළිබඳව අපි හිතුවොත් ඊට පස්සේ මිනිස්සු සම්බන්ධයෙන් අපි කල්පනා කරොත් ඒකෙන් හම්බෙන වාණිජමය ප්‍රතිලාභ පිළිබඳව කල්පනා කරොත් එහෙම නැත්නම් ප්‍රතිචාර පිළිබඳව කල්පනා කරොත් අපිට නිර්මාණ කරන්න බෑ. ඒ නිසා නිර්මාණකරුවෙක් නම් අනිවාර්යයෙන්ම කල්පනා කළ යුත්තේ නිර්මාණය ගැන. මොකද නිර්මාණයට අවංක වුණොත් පමණයි යහපත් නිර්මාණයක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිර්මාණයේ තියෙන සාර්ථකත්වය අපේ රට මේ මොහොතේ තියෙන තැන, අපේ රට ලෝකයේ තියෙන තැන මේ සාධකත් එක්ක තමයි මිනිස්සු ඒ නිර්මාණය වැළඳ ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒකට අධ්‍යාපනය බලපානවා, දේශපාලනය බලපානවා, පාරිසරික කාරණා බලපානවා, වාණිජමය ගැටලු බලපානවා. ඉතින් මේ ඔක්කොම ගන්න නිර්මාණකරුවෝ ඇත්තටම හිතන්න අවශ්‍ය නැහැ. නිර්මාණකරුවෝ ඇත්තටම හිතන්න ඕන කැලල තමයි නිර්මාණය ගැන. ඉතින් අර ඔක්කොම දේශපාලනික කාරණු විදිහට තමයි මම දකින්නේ. ඉතින් අර අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක ඇතුලේ උත්තරේ තියෙන්නේ නැති කියලා. මේ කාලේදී ගොඩක් මේ සංගීත නිර්මාණ අන්තර්ජාතික මට්ටමට යාම පිළිබඳව කතා බහ කරනවානේ. මම දැක්කා මේ ඔබ වහන්සේගේ නිර්මාණවලට අන්තර්ජාතික මට්ටමේ ඇගයීම් ලැබිලා තියෙනවා. කමෙන්ට්ස් විදිහට එහෙම නැත්නම් ඇත්තටම ඇගයීම් ලැබිලා තියෙන අවස්ථා මම දැක්ක ගොඩක් තියෙනවා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අදහස් මොන වගේද? අන්තර්ජාතික මට්ටමින් එහෙම ඇගයීම් ලැබිලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. මේ මොකද මේ ඒ නිර්මාණ කොහොමත් ගෝලීය නිර්මාණ. ඒක මේ ලංකාවට විතරක් කරන නිර්මාණද එහෙම නැත්නම් මේ එක්තරා ජන කණ්ඩායමකට විතරක් කරන නිර්මාණද කියලා බෙදීමක් නැහැ. මොකද සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්නේ. එතකොට මෙතන ගීතයක් නොවන නිසා මේ සංගීත නිර්මාණයන් ජාත්‍යන්තර නිර්මාණ තමයි. එතකොට ඒක ලෝකයේ මිනිසුන්ට තේරෙනවා. ඇගයීම් සම්බන්ධයෙන් ගත්තහම මේ කියන්නේ ඒව රස විඳින පිරිස ඒ සම්බන්ධයෙන් යම්කිසි අදහස් ප්‍රකාශ කිරීම කරලා ඇති සහ ඔය අපි කතා කරන විශේෂයෙන්ම Peace for Peace නිර්මාණය ගැන අපි කතා කරොත් ඒක කොහොමත් ජාත්‍යන්තර සම්බන්ධතාවයක් සහිත නිර්මාණයක්. වෝල් ස්ටෝරි කියන නිර්මාණය ගත්තත්, Evolving in the Wind කියන නිර්මාණ ගත්තත් මේ ඔක්කොම ශ්‍රමදායකත්වයේ ලංකාවේ අපි නිර්මාණය කළාට විවිධ රටවල් වල අනුග්‍රහය එකට තියෙනවා. එතකොට විශේෂයෙන් Peace for Peace වගේ නිර්මාණ වලට අපිට දායකත්වය සපයන්නේ USAID සහ US Embassy එක සහ KAIZID කියන ආයතන. එතකොට මේවා ඇත්තටම අර ජාත්‍යන්තර අගයීමකට වඩා ජාත්‍යන්තර සම්බන්ධ නිර්මාණ මම හිතන්නේ ඉතින් තව තව අපි නිර්මාණ කරන්න ඕනේ. එතකොට තමයි අපි ලංකාව ඇතුළේ ඉඳගෙන ලෝකයේ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ යුගයේදී ඇවිල්ලා එවැනි නිර්මාණ රාශියක් කරනවා විවිධ නිර්මාණකරුවන් අතින්. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. අපේ රට ලෝකයේ වෙනුවෙන් යහපත් නිර්මාණ කරන්නට අවශ්‍යතාව අපිට අවකාශය සැලසෙනවා මේ යුගයේදී. ඔව් මම හිතන්නේ නිර්මාණකරුවන්ගේ අඩුවක් ලංකාවේ නැහැ. ලංකාවේ ඕන තරම් දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා. හැබැයි ඔවුන්ට ලැබෙන අවකාශය ප්‍රමාණවත්ද කියන එකේ ගැටලුවකුත් තියෙනවා. මොකද ලැබෙන පහසුකම් එතකොට ඇත්තටම අර කිව්වා වගේ ආර්ථික ප්‍රශ්න මේ හැම දෙයක්මත් එක්ක සමහර විට කෙනෙක්ගේ හිතේ තියෙන නිර්මාණය කරන්න බැරි වෙන්න පුළුවන්. හැමෝම ඉල්ලන දේ තමන්ට දෙන්න වෙන අවස්ථා වෙන්න පුළුවන් නිර්මාණකරුවෙක්ට. මේ ඔබ වහන්සේගේ නිර්මාණ වලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කැමති නම් ඔබ වහන්සේ වගේ ඔබ වහන්සේ නිර්මාණ කරන විදිහට නිර්මාණයේ යෙදෙන්න ඔබ වහන්සේ කැමතිද උදව් කරන්න එහෙම කෙනෙක්ට? අනිවාර්යෙන්ම අනිත් කාරණය තමයි අර ඔයා කියපු මේ ප්‍රශ්නය ඇතුලේ කියපු කාරණය සම්බන්ධ අපි තවදුරටත් කතා කළොත් මේ නිර්මාණ කරන්න අපහසුතාවය නැති වෙනවා කියන කෑල්ල ඒක ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන එකට හොඳම සාධකය තමයි අපි නිර්මාණකරුවෝ වශයෙන් අපිට හුරු වෙලා තියෙන අපේ බොහෝ නිර්මාණකරුවෝ මේ නිර්මාණයක් කරද්දී නිර්මාණයට අවංක නොවි ඒක කරන්න ලාභ ක්‍රම හොයාගන්නවා.
දැන් උදාහරණයක් විදිහට අපි සිනමාව කතා කරමු. සිනමාවේදී සිනමා ප්‍රකාශනයක් එළියට දාන්න අවශ්‍ය නම් කාට හරි. ඒකට අපි ඉස්සෙල්ලාම අදහස් වලට වඩා හරස් කරගන්නේ ඒකට අවශ්‍ය කරන මූල්‍යමය ගැටලු ටික. ඊට පස්සේ පහසුකම් ටික. අපිට මේක ලංකාව තුළ රූගත කරන්න පුළුවන්ද බැරිද කියන එක. එතකොට මේකෙදී අපි භාවිතා කරන තාක්ෂණයන් මොනවද කියන එක. එතකොට තාක්ෂණික උපකරණ මොනවද කියන එක. දැන් සමහර කෙනෙකුට ඇත්තටම නිර්මාණයේදී නිර්මාණය සම්බන්ධයෙන් අදහසක් නැහැ. හැබැයි අපි ඒවට දාන්න කැමරා හරි ලෙන්සස් හරි නේද? අපි දැන් මේවට මේ පාවිච්චි කරන ට්‍රැක් හරි ඩ්‍රොලි හරි මොනවා හරි ඒවා තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ කලර් ග්‍රේඩ් කරන හැටි. ඊට පස්සේ මේක අපි කොහොමද හොලිවුඩ් වලගේ VFX කරන්නේ. හැබැයි ඇත්තම කාරණය ගත්තාම ඒව ඔක්කොම මේකට අදාළ කෑලි වුණාට නිර්මාණය සාර්ථක කරගන්නේ උපයෝගී වෙන බව ඇත්ත. හැබැයි ඒ ඔක්කොම පසු කාරණා. එතකොට ඒක හින්දා ඔය නිර්මාණ කරන පිරිසකට කියන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් නේ. හැබැයි ඇත්තටම නිර්මාණකරුවට අවශ්‍ය වෙන්නේ ඒක නෙවෙයි. ඔහුගේ පෙර නිර්මාණය පෙර සූදානම තියෙන්න ඔක්කොටම වඩා. දැන් අපිට වෙන්නේ අපි ගීතයක් හරි පොතක් හරි ලියද්දී ඒක බලන්න විකුයි නේද? විකුණ ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේකට කීයක් මට හම්බෙයිද? කියවයිද මිනිස්සු? ඔය වෙන ගැටලුවට යන්නේ. හැබැයි මම අර කලින්නුත් මං කිව්වා වගේ උත්තරේ තියෙන්නේ මේ වාණිජමය කෑල්ලයි නිර්මාණ කියන දෙක පටල ගන්න නැතුව නිර්මාණකරුවා හැම වෙලේම අවංක විය යුතුයි නිර්මාණයට. එහෙම වුණොත් ඔහුගේ නිර්මාණයට අවංක වීමත් සමගම නිෂ්පාදන උපදින නිර්මාණය හොඳ නිෂ්පාදනයක් විදිහට එළියට එනවා. එතකොට මම හිතන විදිහට දැන් අලුත් නිර්මාණකරුවෙකුට අපිට උදව් කරන්න පුළුවන්. දැන් මගේ තියෙන වපසරිය සහ මගේ තියෙන සම්බන්ධතාව මට යම් කිසි උදව්වක් කරන්න පුළුවන්. හැබැයි නිර්මාණකරුවෝ කියන්නේ එහෙම උදව් අවශ්‍ය පිරිසක් නෙවෙයි. මොකද අපිට නිර්මාණයක් කරන්න කවදාකවත් උදව් කරන්න බෑ. හැබැයි නිර්මාණයක් නිෂ්පාදනය කරන්න උදව් කරන්න පුළුවන්. ඉතින් නිර්මාණය කියලා කියනම කලිනුත් සඳහන් කළා වගේ අපේ සිතුවිලි වල පරිකල්පනමය ශක්තියින් අනුව පරිසරයේදී අපි ලබන අත්දැකීම් අනුව අපේ ආගම හරි දේශපාලනය හරි සමාජයෙන් අපිට ලැබෙන උත්තේජනයන් අනුව හදවතේ සිතුවිලි වලින් උපදින නිර්මාණයක් සිතුවිලි උපදින සිතුවිලි වර්ගයක්. එතකොට ඒක තමයි නිර්මාණයක් කියන එකෙන් එළියට එන්නේ. ඉතින් එවැනි පිරිස ඉන්නවා නම් නිර්මාණ කරන්න උත්සාහ කරන උද්‍යෝගයක් තියෙන එහෙම පිරිස ඉන්නවා නම් ඇත්තටම ඒක ගැන අපි තව තවත් කතා කරන්න ඕනේ. මොකද මේ අපි කොහොමද එවැනි සාර්ථක නිර්මාණ සිද්ධ කරන්න කියන එක සම්බන්ධයෙන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ජීවන රටාවත් එක්ක මේ සංගීතයත් එක්ක වැඩ කටයුතු කරන එක අමාරු ඇති කියලා. මොකද මේක දකින්න නැති දෙයක් නේ, නිතර දකින්න නැති දෙයක් නේ. හැබැයි මේ මට හිතෙනවා ඇත්තටම ඔබ වහන්සේගේ මේ නිර්මාණත් එක්ක දැක්කට පස්සේ මේ නිර්මාණවල තියෙන වෙනසත් ඒකමයි කියලා. මොකද මේ නිර්මාණවල මම ඉස්ලක් සඳහන් කරා වගේ අර අනිත් නිර්මාණ වලට වඩා තියෙන වෙනසත් සමහර විට ඒ ඔබ වහන්සේ ප්‍රගුණ කරපු දෙයම වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම මේ බුදුදහමත් එක්ක ජීවිතයට ලැබෙන ආభాෂයත් එක්ක නිර්මාණකරණය යෙදෙන්න මොන වගේ පිටුවහලක්ද ලැබෙන්නේ? මම හිතන්නේ බුදුදහමත් එක්ක නිර්මාණකරණයට කොහොමත් පිටුවහලක් ලැබෙනවා. මොකද බුදුදහම කියන්නේ කලිනුත් මම සඳහන් කරා වගේ පරිසරයත් සමග ඒකාබද්ධ දර්ශනයක්. සාහිත්‍ය නිර්මාණ කියලා කියන්නේ කොහොමත් මිනිස්සුන්ගේ හිතේ තියෙන සිතුවිලි ඊට පස්සේ කම්පනයන් ඒ වගේම ප්‍රකාශනය සහ මොනයම් හෝ දෙයක් පිළිබඳව සමාජය පිළිබඳ තියෙන විචාරය විවේචනය ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්. ඒ වගේම තමයි මානසික පීඩනය පිට කිරීමේ ක්‍රමවේදයක්. ඒතර ඔය දෙක තුනටම සාහිත්‍ය භාවිතා කරනවා. බුදුදහම භික්ෂුව ඒ වගේම පරිසරය සාහිත්‍ය මේ කියන දේවල් අපි නම් වලින් එකින් එක ආකෘතිගත කරලා කතා කරාට මේ හැම එකක්ම එකට එකක් සම්බන්ධයි. ඒවා එකට එකක් සම්බන්ධ වෙන කේන්ද්‍ර ස්ථාන තියෙනවා. සංගීතය කියලා කියන්නේත් එවැනි එකක්. එතකොට ඇත්තටම සංගීතය කියන කාරණය සම්බන්ධව මම ඉස්සෙල්ලාම සඳහන් කළා වගේ මේක පරිසරයේ කුඩාණු කුඩා කොටස් වලින් නිෂ්පාදනය වෙන ශබ්ද සංකලනය කරලා එළියට ඉදිරිපත් කිරීමේ සාහිත්‍යයක්. ඉතින් මම හිතන්නේ මේ භික්ෂුන් වහන්සේලා ඉතිහාසයේ ඉඳලම තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, තමන්ගේ අදහස, තමන්ගේ දර්ශනය, තමන් අවබෝධ කරගත්ත දේ සහ ආගම
ඒ වගේම මිනිස්සු ගැන මේවා හැම එකම ප්‍රකාශ කරන්න විවිධ මාධ්‍යයන් තෝරගෙන තියෙනවා. එතකොට මම තෝරගෙන තියෙන අලුත් මාධ්‍යයක් බව ඇත්ත. හැබැයි ඒක අලුත් වෙන්නේ අපි ඒක ලංකාවේදී දාලා තියෙන තැනත් එක්ක. ඒ කියන්නේ අපි සංගීතය කියන එක මම කිව්වාගේ හරියට තෝරගන්නවා නම් සංගීතය කියලා කියන්නේ මේ අමුතු අපි දැන් අපේ රටේ අපි හිතන විදිහට මේ සර්පිනාවකුයි ඩෝලකුයි තබ්ලාවකුයි බදාගත්ත මිනිස්සෙක් නෙවෙයි සංගීතඥයෙක් කියන්නේ. ඊට එහා අපසරියක් තියෙන, ඊට එහා මානසික හැකියාවක් තියෙන, ඊට එහා සමාජය පිළිබඳව කියවීමක් තියෙන, සාහිත්‍ය පිළිබඳ දැනුමක් තියෙන නිර්මාණ ඔලු හැමතැනම තියෙන. ඇත්තටම මේ නිර්මාණකරුවෙක් කියලා කියන හැම වෙලේම සිහින දකින්නේ. ඒ දකින සිහින කොයි වගේ සිහිනද? ඒක ඉදිරිපත් කරන්නේ මොන වගේ ආකාරයකටද කියන එක මත තමයි ඒ නිර්මාණකරුවා ඔය නිර්මාණ කරන්නේ. එතකොට භික්ෂුවක් කියලා වෙනසක් නැහැ, ගිහියෙක් කියලා වෙනසකුත් නැහැ. ඒ මිනිස්සුනේ හැමෝගෙම ඔළුවේ හීන තියෙනවා. එතකොට ඒ හීන ඉදිරිපත් කරන ක්‍රමවේදයන් එක එක්කෙනාට වෙනස්. එකිනෙකාට එක එක ක්‍රමවේදයන් වලට ඒක තියෙනවා. සමහරු කවි කියලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන් කාලේ ගත්තාට පස්සේ බෞද්ධ සාහිත්‍යයේ වංගීස කියලා හාමුදුර කෙනෙක් හම්බුනවා. වංගීස හාමුදුර තමන්ගේ දැනුම, තමන්ගේ පරිසරය සම්බන්ධයෙන් තියෙන ආකල්පය ඉදිරිපත් කරන්නේ කවියෙන්. එතකොට තව එවැනි රාශියක් දැන් උදාහරණයක් විදිහට දීගණික සක්කපඤ්ඤ සූත්‍රය අපි ගත්තාම ඒකේ තියෙනවා පංචසික කියන වීණාවාදකය සම්බන්ධයෙන්. එතකොට බුදුහාමුදුරන්ට පංචසික එයාගේ පෙම්වතිය පිළිබඳව ගීතයකින් තමයි වීණාවක ගහ ඉදිරිපත් කරන්නේ. එයාගේ ක්‍රමවේදය ඒක. එතකොට භික්ෂුන් වහන්සේලා ඒ වගේම වෙනත් ආගමිකයෝ, එතකොට ආගමික නායකයින්, ඒගොල්ලෝ හැමෝටම අපි මිනිස්සුયો කියන විදිහට ගත්තට පස්සේ මේ මිනිස්සු හැමෝටම තමන්ගේ හිතේ උපදින සිතුවිලි ප්‍රකාශ කරවීමේ විවිධ මාධ්‍යයන් තියෙනවා. ඉතින් සංගීතය කියලා අපි වචනකින් හඳුන්වන්නේ අන්න ඒක මාධ්‍යයක් පමණයි. ඉතින් බුදුදහම ඒකට උපයෝගී වෙනවා, ඒකට භාවිතා කරලා තියෙනවා. මම ඒකෙන් ලැබිච්ච අත්දැකීම් මම උපයෝගී කරගෙන තියෙනවා. මම ඒ හරහානේ මම මාව ගොඩනගාගෙන තියෙනවා. එතකොට ඊටත් වඩා පරිසරය, ඒ වගේම මිනිස්සු, අපි වැඩ කරන සමාජය, අපේ රටේ තියෙන දේශපාලනය, අපිට උරුම වෙලා තියෙන වාණිජමය ගැටලු ටික, මේ ඔක්කොම හේතුවක් වෙලා තියෙනවා නිර්මාණ කරන්නේදී. ඉතින් ඒකට බෞද්ධ කියන කෑල්ලත් එකතු කරනවට වඩා මම කැමති මානුෂීය කියන කෑල්ල එකතු කරනවා. ඉතින් ඒ මිනිස්සුන්ට හම්බෙන අත්දැකීම තමයි ඇත්තටම මට හම්බෙලා තියෙන්නේ. ඒක තමයි නිර්මාණ වලින් එළියට අවිල්ලා තියෙන්නේ. අපි එනම් බිබලදනේ මහානාම හාමුදුරුවන්ගේ සංගීත නිර්මාණයක් රස විඳින නැවතත් කතා බහත් එක්ක එකතු වෙමු.
මට අහන්න හිතනවා ඔබ වහන්සේගෙන් දැන් අපි මේ සංගීතය රස විඳින්න දැන් අපි හැමදාම කතා කරන දෙයක් තමයි මේ ගීත රස විඳිනවා ගීත දැන් කැමතිම ගීතය අහුවොත් අපිට කියන්න උත්තරයක් තියෙනවා. හැබැයි මේ සංගීතය රස විඳිනවා කියන එක ලංකාවට අලුත් දෙයක්. මොකද මේ කියන්නේ අලුත් දෙයක් මත් නෙවෙයි ඇත්තටම අපි සංගීතය හැම තැනකම රස විඳිනවා. හැබැයි මේ සංගීත නිර්මාණයක් රස විඳිනවා කියන එක අපිට ටිකක් දුරයි. දැන් පිටරටවක අපි බැලුවොත් සංගීත නිර්මාණ අපි ගත්තොත් ඔය ලිහිල්වීමේ සංගීතය සම්බන්ධයෙන් පිටරටවල ලොකු කතිකාවතක් තියෙනවා. හැබැයි ලංකාවේ සින්දු ගැන තමයි අපි ගොඩක් කතා වෙන්නේ. මේ වෙනසට හේතුව මොකක්ද? ඒකට බලපාන ප්‍රධානම හේතුව තමයි මේ ලංකාවේ අපිට බලපාන්නේ සංගීත සංස්කෘතිය ඇතුලේ උත්තර භාරතීය සංගීත රටාව සංගීත ශාන්ත්‍රය එහෙම නැත්නම් අපි කතා කරන සම්ප්‍රදාය. එතකොට ලෝකේ ප්‍රධාන සංගීත සම්ප්‍රදායන් 5ක් ගැන කතා වෙනවා. එකක් බටහිර සංගීත සම්ප්‍රදාය, ගම්ලෑන්, ඊට පස්සේ චීන, මැද පෙරදිග සහ උත්තර භාරතීය කියන සංගීත සම්ප්‍රදායන්. අපිට ළඟ වෙන්නේ ඉන්දියානු අපි කතා කරන උත්තර භාරතීය සංගීතය. එහෙම නැත්නම් දක්ෂිණ භාරතීය සංගීතය. මේ වගේ පදනම මේ උත්තර සහ දක්ෂිණ භාරතීය සංගීතයේ තියෙන්නේ රාග. මේ රාග කියලා කියන්නේ ගීත වර්ගයක්. එතකොට ගීතවල ඒ වගේ පද තියෙනවා. ඊටත් වඩා මම හිතන කාරණය අපි චූටි කාලේ නැලවෙන්නේ සින්දුවකටනේ. එතකොට නැලවිලි ගීත කියලා ගන්නෙත් ගීත. ඉතින් පොඩි කාලේ ඉඳලම අපිට හුරු වෙලා තියෙන්නේ ඇත්තටම ගීත රස විඳින්න. එතනින් එහාට රස වින්දනයක් අපි හොයාගෙන යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි පළවෙනිම කාරණය මේ සංගීත නිර්මාණ රස විඳීමේ පිරිස අඩුකමට හේතුව ඔන්න ඔය කාරණය. හැබැයි වර්තමාන වෙනකොට ඒ තත්ත්වය වෙනස් වේගන යනවා. මොකද අපේ විශේෂයෙන්ම තරුණ පිරිස ලෝකයේ අලුත් දේවල් හොයමින් ඉදිරියට යන පිරිසක්. ඒ වගේම වැඩිහිටි පිරිස ඒගොල්ලොන්ට ගොඩාක් දේවල් මේක ඇතුළේ තියෙන දේවල් පමණක් නෙවෙයි තව දේවල් තියෙනවා කියලා ඒගොල්ලොන්ට අදහස වෙලා තියෙනවා. අනිත් කාරණය තමයි සාක්ෂරතාවය පිළිබඳව අපිට තියෙන කතිකාවත. අපි හැම වෙලේම අපේ අධ්‍යාපනය අපි සාක්ෂරතාවය කියලා අපි හැම වෙලේම හිතන කාරණය තමයි අපිට කියවන්න පුළුවන්කම තියෙනවා නම් ඒක සාක්ෂරතාවය විදිහෙන් දකින්න. හැබැයි සාක්ෂරතාවය කියලා කියන්නේ එතන නෙවෙයි. ඒ කියන්නේ යමක් දිහා බලලා ඒක අවබෝධ කරගන්න පුළුවන් හැකියාව. ඒක තමයි දැන් මිනිසුන්ට අවශ්‍ය කියන එක පිළිබඳව සමාජමය කතිකාවතක් හැදෙමින් යනවා. එතකොට ඔය කියන කාරණා ඔක්කොමත් එක්ක අපේ රට මම හිතන විදිහට තව දශක කිහිපයකින් ඔය ලෝකේ අපි කතා කරන තැනට ළඟා වෙයි. හැබැයි දැන් නැහැ තවම. ඒකට නැති හේතුව මම අර කලින් කියපු සඳහන් කරපු කාරණා. හැබැයි අපි හිතන්නේ මම සහ මම ඇතුළු වගකිය යුතු නිර්මාණකරුවන් හිතන්නේ මේ මොහොතේ අපි මේ ගත කරන තැන නෙවෙයි. අපිට ඒක ඇත්තටම මට නම් කිසිම ගැටලුවක් නැහැ. මට ඒ ගැන කල්පනා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම නිර්මාණ කරන්නේ තව අවුරුදු 20කට හෝ 30කට ඉස්සරහට. අන්න ඒ මොහොතේදී තමයි අපි මේ කියන නිර්මාණවල වළංගුතාවය එහෙම නැත්නම් මේකේ වටිනාකම ප්‍රයෝජනය වැඩිපුරම ලබන්නේ. ඉතින් අපේ රට මේ මොහොතේදී තියෙන තැනට වඩා මම හිතන්නේ අපේ නිර්මාණකරණයේ තියෙන තැනටත් වඩා අපේ රසවින්දනයේ තියෙන තැනටත් වඩා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පසෙක තබලා ඒක වර්ධනය කරන්න කොහොමද කියන එක පිළිබඳව තමයි අපි නිර්මාණකරුවෝ විදිහට කටයුතු කරන්නට ඕනේ. අනිත් එකට උත්තරේ ඉහිල්වීමේ සංගීතය. ඉහිල්වීමේ සංගීතය අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට මානසිකව විඩාවට පත් වෙලා ඉන්නවනම් යම්කිසි පුද්ගලෙක් ඒ පුද්ගලයාට අවශ්‍ය වෙනවා සාහිත්‍යමය පරිශීලනයක් ඔහුගේ ඇගේ හිත නිවා ගන්න. එතකොට ඉහිල්වීමේ සංගීතය භාවිතා කරන්නේ මේ විඩාවට පත් වෙලා තියෙන පීඩණයට පත් වෙලා තියෙන ඒ වගේම වේගයෙන් ගමන් කරන චිත්ත තරංගයන් සමනයකට පත් කරගන්න තමයි ඉහිල්වීමේ සංගීතය භාවිතා කරන්නේ. ඇත්තටම මේ මොහොතේ අපේ රටේ ඔය කියන ගැටලුත් ගොඩම තිබුණට මිනිස්සුන්ට සාහිත්‍යයක් ඒකට භාවිතා කිරීමේ ප්‍රවණතාවය අඩුයි. ඒකට හේතුව තමයි අර මම කියපු මූලික ගැටලු ටික. ඒකට තියෙන සරලම උදාහරණය තමයි සරලම කොටස තමයි පරිභෝජනවාදී ගැටලුව. මොකද අපි හැමෝම ඉන්නේ
බඩගින්නෙන්නේ මේ වෙලා හැබැ ලෝකින් එතනන මේ ලෝකන්න පරිභෝජනවාද ඉහළම තැනක. එතකොට ඒ ඉහළම තැන ඉන්න මිනිස්සුන්ට හිත ගැන අදහසක් හිත ගැන හිත නිවාගන්න කොහොමද හිත සංගමයට පත් කරගන්න කියන කෑල්ල පිළිබඳ අවධානයමු කරන්න පුළුවන්. හැබැයි අපේ රටට එතනට හිත යොමු කරන්න පුළුවන්ද නැද්ද කියන එක පිළිබඳව තවමත් අපිට තියෙන්නේ අදහසක්. ඔබ මේ එකතු වෙන්නේ මේ වෙනස් කතා බහක් එක්ක. ඉතින් මට හිතුන අහන්න අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේගෙන් ලෝකයේ දැන් පාඩම් කරන දරුවෙක්ට මේ සංගීත රසවිඳින ගමන් පාඩම් කිරීමේදී මතක ශක්තිය වර්ධනය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම නිින්ද යන්නේ නැති කෙනෙක්ට නිදා ගැනීමට උචිත සංගීතපට ඕන තරම් අන්තර්ජාලය හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අසනීප වෙච්ච කෙනෙක්ට මේ සංගීතය හරහා සුව වූ අවස්ථා ඕන තරම් අපිට මුණ ගැහෙනවා. ඉතිං අපිට බැයිද ලංකාවේ මේ වගේ තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරන්න. එක පුළුවන් එහෙම කරන්න පුළුවන් එක තීරණය වෙන ඇත්තරම අවශ්‍යතාවය මත. හැබැ අර සම්බන්ධ ඔය කියපු කාරණා සම්බන්ධය මම තවදුරටත් සඳහන් කළොත් මානසිකව ඔය ඇතිවෙලා තියෙන ගැටලු ටික විසඳගන්න වගේම භෞතිකවත් වෙනස්කම් කරන්න පුළුවන් සංගීතය. එකට හේතුව තමයි මේ සංගීතය කියන දේ තුළින් එලියට අපිට ඇහෙන්නේ. අපි සංගීත ග්‍රහණය කරගන්න කනහරාන. එතකොට කනට එනකං එන්නේ යම්කිසි සංගීතමය උපකරණයකින් හරි කටහඬකින් හරි එහෙමනත්තං ශබ්දවාහිනිකෙන් මොකක්කාරි උපකරණයකින් නිෂ්පාදනය වෙන සංඛ්‍යාත. එකට ඉංග්‍රීසියෙන් කියන ෆ්‍රීකවන්සිස් කියලා. මේ සංඛ්‍යාත තමයි අපිට කනට එන්නේ. කනට ආවට පස්සේ එහෙමනත්තං වෙනත් භෞතික උපකරණයකට යන්නේ. දැන් ඔබ දැකලා සමහරලාට වයලින් එකක් ගහලා වීදුරු බින්දින කට්ටිය ලෝකෙ ඉන්නවා. කෑ ගහලා මේ ජනෙල් බින්දින කට්ටිය ඉන්නවා. ඒ කරන්නේ වෙන හේතුවකින් නෙවෙයි. ඒගොල්ලොන්ගේ කටහඬෙන් නිෂ්පාදනය වෙන සංඛ්‍යාත එළියේ තියෙන භෞතික උපකරණයක් සමග ඝෂ්ඨනය වුණාට පස්සේ එතන උපදින අනුනාද හරහා අරකේ වෙනස්කමක් සිද්ධ වෙනවා. හිතත් එහෙමයි. අපි යම්කිසි සංගීත උපකරණයකින් කටහඬකින් එහෙම නැත්නම් වෙනත් මොනවා හරි භෞතික උපකරණ කිහිපයකින් නිෂ්පාදනය කරන ශබ්ද තරංග කනට ගිහිල්ලා හිත ඇතුළේ වෙනස්කම් කරන්න පුළුවන්. ඒකට ලෝකයේ තියෙන වෙනමම ක්‍රමවේදයක් එවැනි දේවල් වලට ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් ෆ්‍රීකවන්සිස් තෙරපි කියලා. මියුසික් තෙරපි කියලා තව එකක් තියෙනවා. සංගීතය හරහා ඇත්තටම ඔය කියපු කාරණා මානසික විඩාව ඊට පස්සේ අපි කතා කරන ඒකාග්‍රතාවය ඉහිල්වීම මේ වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. කෙනෙකුට පාඩම් කරන්න අවශ්‍ය නම් ඒකට උචිත සංගීත නිර්මාණ තියෙනවා. කෙනෙකුට භාවනා කරන්න අවශ්‍ය නම් ඒකට උචිත නිර්මාණ තියෙනවා. තව කෙනෙකුට අවශ්‍ය නම් නටන්න ඒකට ඕනෑ තරම් ඒවා ලංකාවේ තියෙනවා. හැබැයි මේකෙදී අපේ තමයි තියෙන්න ඕනේ අවශ්‍යතාවය අපි මොකටද මේ නිර්මාණ භාවිතා කරන්නේ. අපිට නිර්මාණය අවශ්‍ය වෙන්න මානසික ඒකාග්‍රතාවයකටද මානසික තියුණුවකටද එහෙම නැත්තම් නටන්නද එහෙම නැත්තම් තමන්ගේ දේශපාලනික කටයුත්තකටද අපි තමයි තීරණය කරන්න මොකටද කියලා. ඉතින් අපේ රට කියලා කියන්නේ සමස්තය අපි එකතු වෙලා ඉන්න තැනනේ. ඉතින් තම තමන් තනියෙන් හිතලා බලන්න ඕනේ තමන්ට මොකටද මේ සාහිත්‍ය අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් එහෙනම් හිතලා බලන්න තමන්ට මොකටද සංගීතය අවශ්‍ය වෙන්නේ සාහිත්‍ය අවශ්‍ය වෙන්නේ කියලා. සමහරට ඔබට මේ කතා කරපු අවශ්‍යතාව තියෙනවා නම් ඔබට සංගීතය හරහා පිළියම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ වෙනස් කතා බහක් තමයි අපි මේ කාලය වැය කරේ. ඉතින් ස්වාමීන් වහන්සේට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙනස් දේවල් කතා කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඇත්තටම රටක් විදිහට සහ අපිටත් හරි ආඩම්බරයි. මොකද මේ වගේ උසස් තත්ත්වයේ නිර්මාණ කරන කෙනෙක් අපේ රටේ තවමත් ඉන්න එක ගැන, ඒ වගේම මේ වගේ නැඹුරුවක් ලංකාවේ නිර්මාණකරුවන්ට තියෙන එක ගැන. එහෙනම් ඉතින් අද දවසේ උදායිර සහෘදයා විශේෂාංගයෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඔබට පුළුවන්කම තියෙන අවසාන වශයෙන්ුත් ස්වාමීන් වහන්සේගේ නිර්මාණයක් රස විඳින්නට අහලා බලන්න වෙනසක් ඔබටම දැනේ. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ශරණායතනයට මේ වැඩසටහන වෙනුවෙන් ඊටාම වෙහෙස මහන්සි වෙන සියලුම දෙනාට ඔබට සියලු දෙනාටම තෙරුවන් සරණයි.